අයිබෝන් සුබ උදෑසනක් අදත් බික් ෆෝකස් සංවාදය සමගින් ඔබ සුපුරුදු වේලාවට එක් වන්නේ. අපි අද COVID-19 මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් යළිත් අවධානය යොමු කරන්නට සූදානමින් සිටින්නේ විශේෂයෙන්ම අපි මේ වන විට දෙවනි රැල්ලට මුහුණ දී සිටින පසුබිමක පසුගිය ඔක්තෝබර් මාසයේ පැන නැගුණු ඒ විශේෂයෙන්ම මර්ධනය කිරීමට අපහසු වෙච්ච දෙවනි රැල්ල සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ බොහෝ දෙනෙක් විවිධ මත පළ කරනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ කියලා විශේෂයෙන්ම සමාජයෙන් විපක්ෂයෙන් චෝදනාවක් තියෙනවා. ඒත් එක්කම අපි සමාජයේ හාත්පස බලද්දී මේ වෙද්දි නම් සමාජයේ කටයුතු බොහොම සාමාන්‍ය විදිහට සිදුවන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ප්‍රාසංගික කලාකරුවන් එලිමහන් ප්‍රසංග කරන්නට ඉඩ ලබා දෙන්න කියලා කරන ඉල්ලීම ඇරෙන්නට අනෙකුත් කටයුතු සියල්ලම බොහොම සාමාන්‍ය සමාජයක පින්තූරයක් තමයි අපි සමාජය දිහා බලද්දී අපිට දකින්නට තියෙන්නේ. මෙහි වරද ආණ්ඩුවේද ජනතාවගේද අපි ප්‍රබල වෛරස් රෝගයක් සමගින් සටන් කරන සමාජයක් විදිහට මේ වෙද්දී ඒ වගකීමෙන් කටයුතු කරනවාද? මේ අනාදී වශයෙන් බොහෝ දේ පිළිබඳව අද සාකච්ඡාවේදී අවධානය යොමු කරන්නට අපි සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම ආණ්ඩුව මේ වන විට කොවිඩ් මර්ධනය සඳහා එන්නත් කරණය කියන වැඩසටහන මත පමණක් විශ්වාසය තබා කටයුතු කරමින් සිටිනවාද කියන සැකය මතුවලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් වන ප්‍රශ්නය යොමු කරන්නට සුදුසුම පුද්ගලයෙක් අද අපි මැදිරියට කැඳවා ගත්තා. ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයාව අපි අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සුබෝදෑසනක් වේවා. මගේ පළවෙනි ප්‍රශ්නය රාජ්‍ය ඇමතිතුමනි මම කැමති මම පටන් ගත්ත තැනින්ම ඔබතුමාට යොමු කරන්න. දැන් සමාජය දිහා බැලුවට පස්සේ කොවිඩ් වසංගතය ඇවිල්ලා පළවෙනි අවස්ථාවේ මුළු රටම වහනවා. මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා නොවන අවස්ථාවක. ඉන් පසුව අපි දන්නවා මේ වන විට ඉලක්කම් 3ක අගයකින් රෝගීන් වාර්තා වෙනවා දිනකට. නමුත් සමාජය දිහා බැලුවට පස්සේ බොහොම සාමාන්‍ය පරිදි කටයුතු සිදු වෙනවා. උත්සව සමය ආරම්භ වෙලා තියෙනවා. සල්පිල්වල සෙනග ගැවසෙනවා. අර අතහොදගෙන ඇතුළට යන්න කියන නිර්දේශය ඇරෙන්නට සමාජ දුරස්ථභාවයක් එහෙම දකින්නට නැහැ. ආණ්ඩුව මේ එන්නත් කරන සැලසුම ආරම්භ කිරීමත් එක්ක බොහොම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවද කොවිඩ් සම්බන්ධයෙන්? නෑ කල්දු කිසිසේත්ම ප්‍රතිපත්තියේ ලිහිල්වීමක් සිදු වෙලා නැහැ. නමුත් දැන් මේ අසනීපේ පැතිරෙන්න අරන් අවුරුද්දයි මාස 3කට වැඩි කාලයක් දැන් ගත වෙලා තියෙනවා. එතකොට ජනතාවට ස්වභාවික වශයෙන් යම් කිසි අවබෝධයක් ලැබෙනවා මේ රෝගය පිළිබඳව. මොකද ඊටාම විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණත් ඒකෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වෙන. එහෙමත් නැත්නම් මේකෙන් මියැදෙන රෝගීන් ප්‍රමාණය ඊටාම ප්‍රතිශතයක් හැටියට අඩු සංඛ්‍යාවක් කියලා පැහැදිලි වෙලා තියෙනවා විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල. එතකොට ජනතාව નિરાයාසයෙන්ම පෙළඹෙනවා මේක ඔය කියන තරම් භයානක රෝගයක් නෙමෙයි කියලා හැඟීමක් ජනතාව තුළ ඇවිල්ලා තියෙනවා එක පැත්තකින්. ඒ වගේම තමයි එන්නත් කරන වැඩසටහන අපේ රටේ සාර්ථකව ඉදිරියට යාමත් සමග යම්කිසි ආකාරයකට රෝගයට තිබුණ බියේ අඩුවීමකුත් අපිට දැනෙන්න තියෙනවා. ඒකත් ඇත්ත. ඒ වගේම තමයි අපිට තව නොපෙනෙන දෙයක් තියෙනවා. පළවෙනි රැල්ල වෙලාවේ කලින් කිව්වා වගේම මේක අපි යම් ලොක්ඩවුන් එකකට ගියා රට වහන්න තීරණය කරා. හැබැයි දෙවනි පාර මිනුවන්ගොඩ මේ කර්මාන්ත ශාලාවල රැල්ල පැන නැගීමත් සමගම තාම ලොකු පීඩනයක් ආවා ලොක්ඩවුන් එකකට යන්න ඕන කියලා. සති කිහිපයකට පස්සේ අපිට ලොකු චෝදනාවක් එල්ල කරා ලොක්ඩවුන් කරේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ අද භුක්ති විඳින්නේ. මේ රජය සම්පූර්ණ අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් ගත්ත කියලා චෝදනාවක් ආවා. හැබැයි මම අද ඇහුවොත් එහෙම අපි ලොක්ඩවුන් කරමුද කියලා කී දෙනෙක් ඒකට එකඟ වෙයිද? එතකොට ඒකට හේතුව තමයි අපි ඒ වෙලාවේ අපිට තිබුණ අත්දැකීම් එක්ක ඒ වගේම විශේෂඥයන්ගේ මත සියල්ලම සලකලා බලලා තමයි අපි මේ තීරණය ගත්තේ. එතකොට අද ආපස්සට හැරලා බලනකොට පේනවා අපි එදාගත්තේ තීරණය නිවැරදි. ලොක්ඩවුන් කරන්නේ නැතුව රටේ සාමාන්‍ය ජන ජීවිතයට ඉඩ සලසමින් මේ ගිය ගමන නිවැරදි කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අද සමස්ත හැටියට අපේ රටේ ආර්ථිකය ඒ වගේම සමාජීය සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒකෙන් යම්කිසි අහිතකර ප්‍රතිඵලයක් තමයි මේ කිව්වාගේ ජනතාවට රෝගය තුල තිබුණ බිය යම් විදිහකට අඩුවීමක් වෙලා තියෙනවා. ඒකට ඒක පිළිගන්නවා. එතකොට ඒ සඳහා විශේෂයෙන්ම මම හිතන්නේ අපිට ඊළඟ එළබෙන සති 3ක වගේ කාලේ අපේ උත්සව සමයේ ජනතාව පරිස්සම් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. එන්නත ලබා දුන්නා හෝ නොදුන්නා කියන කාරණය රෝගය පැතිර යාම සඳහා ඒ වැළැක්වීම සඳහා 100% හේතු වෙන්නේ නැහැ. මේ නැවත වතාවක් පොකුරු ඇති වෙන්න රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා.
හැබැයි දැන් රෝගය පිළිබඳව අපේ තියෙන දැනුම වැඩි නිසා මිනිස්සු රෝගය ගැන දන්න නිසා ඒ වගේම තමයි එයින් ආරක්ෂා වෙන්න ඕන ක්‍රමවේද දන්න නිසා ජනතාව යම් විදිහකට මම හිතනවා පරිස්සම් වෙනවා. එක පැත්තකින් ඒක අපි නැවත නැවත නොකියුවත් උන් යම් විදිහකට ඒක අනුගමනය කරනවා. දැන් මුවාවරණ නොපළඳින්නේ මේ වෙනකොට යම්කිසි බුද්ධිමට්ටමේ හීනෙක් කියන කාරණයක් එහෙම මතයක් රටේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි එහෙම මුවාවරණයන් නොපැළඳ ප්‍රසිද්ධ ස්ථානයක ගැවසෙනවා නම් බස් එකකට එනවා නම් කාර්යාලයකට එනවා නම් ඒකට වෙන කෙනෙක් බය නැතුව ගිහිල්ලා ওই වැඩේ වැරදි කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ජනමාධ්‍යත් අපිට සහයෝගය දුන්න මේ කාරණේ. ඉතින් සමස්ත හැටියට ගත්තම මම හිතන්නේ අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුද්දක කාලේ විශේෂයෙන්ම සාක්ෂරතාව ඉහළ අපේ වගේ රටක ඒ කාරණේ අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. නමුත් අපි ලිහිල් වෙන්න හොඳ නැහැ. මේක අතාරින්න හොඳ නෑ. අවදානම තියෙනවා. මොකද වෛරස් එක මිනිස්සු අපි මේකට හැඩගැහෙනවා වගේම රජය මේ වෙනුවෙන් ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නවා වගේම වෛරසෙත් වෙනස් වෙනවා. වෛරසෙත් එන්න භයානක වෙනවා, අලුත් ප්‍රභේද ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි මූලික සිද්ධාන්ත කීපේ අත්සෝදනයක මීටරේ දුර තියාගන්න එක, මුවාවරණ පළඳින එක, හැකිතාක් සංචරණය අවම කරගන්න එක මේ කියන මූලික සිද්ධාන්ත ටික කිසිසේත්ම අපි අමතක කරන්න නරකයි. විශේෂයෙන්ම ඉදිරි සති තුනේදී ඒක අනිවාර්යයෙන්ම අපි අනුගමනය කරන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ අපි හොඳට සිංහල අවුරුද්ද සමරලා අපිට වෙසක් එකට මුළු රටටම ඇතුළට වෙලා ඉන්න තමයි වෙන්නේ. විශේෂම දැන් ඔබතුමා මේ උත්සව සමය ගැන කතා කරපු නිසාම මේ වෙද්දී කොවිඩ් මරණ සංඛ්‍යාව ගත්තට පස්සේ 557ක් වාර්තා වෙනවා. ඔක්තෝබර් මාසයේ මේ මිනුවන්ගොඩ සිද්ධිය මේ පොකුර වාර්තාවීමට පෙර අපේ රටින් වාර්තා වුණේ මරණ 13යි. ඒ අනුව මරණ 500 ගණනකට වැඩි සංඛ්‍යාවක් මේ මාස ගණනාව ඇතුළත මාස 6ක් වැනි කාලයක් ඇතුළත තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව මේකේ ව්‍යාප්තිය සලකා බැලුවට පස්සේ මරණ සංඛ්‍යාවට ව්‍යාප්තිය වැඩිවීම නිසාම මරණ සංඛ්‍යාව වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. උත්සව සමය ගැන කතා කරද්දී ඔබතුමා කියද්දී වගකීමෙන් ජනතාව කටයුතු කළ යුතුයි කියලා. මේ රටේ ජනතාවට ඒ කෙරෙහි පෙළඹවීමක් ඇති කරන්න මේ වචනෙන් විතරක් පුළුවන් ද රාජ්‍ය ඇමතුමා? මොකද දැන් ඇතැම් විට අපිට බැරිද විශේෂම කොළඹ දිස්ත්‍රික්කය තුල විශාල වශයෙන් මේ වෙද්දිත් ව්‍යාප්තියක් තියෙනවා කියලා වෛද්‍යවරුන් සඳහන් කරන පසුබිමක මේ සංචරණ සීමා වගේ දේවල් බොහොම තෝරා බේරාගෙන හරි ආර්ථිකයට හානියක් නොවන අයුරින් හරි මේ උත්සව සමයේදී පනවන්නට ආණ්ඩුව සූදානමක් නැද්ද? උත්සව සමය කේන්ද්‍ර කරගෙන තමයි අපි වැඩියෙන්ම රෝගීන් වාර්තා වුණ, ඒ වගේම වැඩියෙන්ම මරණ වාර්තා වුණ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ හඳුනගෙන අවුරුදු 30ට වැඩි සියලු දෙනාම අපි එන්නත් කරන වැඩපිළිවෙලකට ගියේ. එතකොට ඒකේ ප්‍රතිඵල අපි දැන් අපිට පේනවා එම ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමින් පොකුරු බිහිවීම අවම වෙලා තියෙනවා. එතකොට උත්සව සමයේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ලොකු පොකුරු ඇතිවීමේ අවධානම අපි බොහෝ දුරට පාලනය කරලා තියෙනවා. ඒක අපි එක පැත්තකින් ගත්ත පියවරක්. ඒ වගේම සංචරණ සීමා පනවන්න මං හිතන්නේ ප්‍රායෝගිකව එකපාරට අමාරුයි. අපි නමුත් ඒ පිළිබඳවත් සාකච්ඡා කරනවා. විශේෂයෙන් මේ නිවාඩු සමයට තමන්ගේ මිතුරන් සමග විනෝද වීම සඳහා කොළඹින් පිට බස්නාහිර පළාතෙන් පිට ස්ථානවලට ගමන් කරන අය සඳහා යම්කිසි සංචරණ සීමාවන් පැනවීම සුදුසු නෑ කියලා ඔබතුමා හිතන්නේ? නෑ. ඇත්තටම අපි දන්නවා දැන් සිංහල අවුරුද්ද ගත්තොත් කොළඹින් බොහෝ දෙනා පිට වෙන්නේ තමන්ගේ ගම්බිම් වලට. විනෝදයකට යෑමට වැඩිය මං හිතන්නේ සාම්ප්‍රදායිකව අවුරුදු සැමරීම සඳහා ගම්බිම් වලට යෑමක් සිදු වෙන්නේ. එතකොට එහෙම කෙනෙක්ට යන්න එපා කියන එක කිසිසේත්ම සාධාරණ නොවන තත්ත්වයක්. හැබැයි සෑහෙන පිරිසක් ඉන්නෝ මේ වෙනකොටත් කොළඹ ප්‍රදේශයේ පොකුරු තිබුණ තැන්වල රැකියාවල නියලුණු පිරිස්වලටත් අපි එන්නත් කරන දීලා තියෙනවා. යම් ආරක්ෂාවක් උන්ට සැලසෙලා තියෙනවා. නමුත් ඒක මත 100%ක් අපි රඳා පවතිනවා කියලා අපි කියන්නේ නැහැ. අද දවසේ දැන් මේ වැඩසටහන අවසන් වුණාට පස්සේ අතිගරු ජනාධිපතිතුමත් සමග අපි කොරෝනා මර්ධන බලකායේ විශේෂ සාකච්ඡාවක් ඇඳවලා තියෙනවා. මේ එන උත්සව සමයේදී මොන ආකාරයකටද අපි කටයුතු කළ යුත්තේ? අලුතෙන් නීති රීති එහෙම නැත්නම් අලුතෙන් යම් සංචරණ සීමා පැනවීමක් කරනවද? කොයි ආකාරයකද ඒක ක්‍රියාවට නංවන්නේ? එක පැත්තකින් අපි බලන්න ඕන මිනිස්සු අවුරුද්ද සමරන්නේ අවශ්‍ය සංස්කෘතිකමය කාරණා සැමරීම සඳහා අවශ්‍ය පසුබිම සපයන්න ඕන. සමහරව ඉන්නවා මාස 6-7කින් ගෙවල් වලට ගියේ නැති අය. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දෙන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අවුරුද්ද නිසා කොරෝනා පැතිරීම වළක්වන්නත් ඕන. ඉතින් මේ දෙකම සලකලා බලලා ඒ ශේෂ්ත්‍රවල ප්‍රවීණයන්ගේ වගේ ආරක්ෂකංශවල සියලු දෙනාගේ අදහස් විමසලා අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒක හැබැයි මම හිතන්නේ නෑ
ජනතාවට ගෙදර යන්න බැරි වෙන විදිහේ පියවරක් වෙන්නේ නැහැ. නමුත් යම් ආකාරයක සංචරණයට සීමා පැනවීමක් සමගම විශේෂ උපදෙස් ලබා දීමක් තුලින් ජනතාවගේ සහයෝගයෙන් ඒක කරන්නයි අපි බලාපොරොත්තු තියෙන්නේ. විශේෂම ඔබතුමා පොකුරු වාර්තා වීම ගැන කතා කළා. මේ වන විට කොළඹ නගරයේ අවදානම් සහගත ප්‍රදේශවලින් පවා පොකුරු බිහිවීම නවත්වන්නට හැකියාව ලැබී තියෙනවා කියලා. නමුත් මේ වන විට ආණ්ඩුවට එල්ල වෙන තවත් ප්‍රබල විවේචනයක් තමයි PCR පරීක්ෂණ සම්බන්ධයෙන් වන විවේචනය. අපි දන්නවා පසුගිය කාලේ ආණ්ඩුව මේ PCR පරීක්ෂණ ධාරිතාව 20000කට ආසන්නයටම රැගෙන ගියා. එය බොහොම ප්‍රශස්ත කාරණයක්. බොහොම ඉක්මනින් අපේ රට තුල PCR ධාරිතාව වැඩි කළා. නමුත් මේ 20000ක් වන ධාරිතාවෙන් අද වන විට අපිට ලැබෙන දත්තවලට අනුව අපි දන්නවා 5000ක පමණ ප්‍රමාණයක් තමයි දිනකට PCR පරීක්ෂණ සිදුවන්නේ. මේ ධාරිතාව අඩු කළා රෝගීන් නැති බව පෙන්වන්නට ආණ්ඩු උත්සාහ කරමින් සිටිනවා කියලා චෝදනාවක් විපක්ෂයෙන් වගේම සමාජ මාධ්‍ය ඇතුළු සමාජයනුත් එල්ල වෙනවා. අපි දුටුවා. ආසන්න වශයෙන් අප දිනකට 12000කට ආසන්න ප්‍රමාණයක් PCR පරීක්ෂණ සිදු කරනවා. ඔබ කියපු එක හරි. අපිට 20000කට යන්න පුළුවන්කම තියෙනවා. ඊටාම තීරණාත්මක අසීරු අවස්ථාවකදී සියලුම සම්පත් ඒ සඳහා යොදවලා. හැබැයි ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි රෝගීන් ප්‍රමාණය අඩුවීම නිසා ඔවුන්ගේ පළමු පෙළ සහ දෙවන පෙළ ආශ්‍රිතයනුත් අඩු වෙලා තියෙනවා. එතකොට PCR පරීක්ෂණ සිදු කිරීමේ තිබුණු අවශ්‍යතාව යම් විදිහකට අඩු වෙලා තියෙනවා. නමුත් මේ චෝදනාව එල්ල වෙන රාජ්‍ය අමාත්‍යතුමනි මේ රෝගීන් අඩු වෙන්නේ පරීක්ෂණ අඩු නිසා කියලා. නෑ ඒක අර බිත්තරේද කුකුලද වගේ ප්‍රශ්නයක් තමයි. පරීක්ෂණ අඩුවීම නිසා රෝගීන් අඩු වෙනවද? රෝගීන් අඩුවීම නිසා පරීක්ෂණ අඩු වෙනවද කියන කාරණේ. හැබැයි අපි පරීක්ෂණ අඩුවීම නිසා නම් රෝගීන් අඩු වෙලා තියෙන්නේ එම රෝගීන් අපිට මුණ ගැහෙන්න ඕන. සමාජෙ කොතනකදී හරි මුණ ගැහෙන්න ඕන. එහෙම චෝදනාවක් අපිට කොහෙවත් නැහැ. පරීක්ෂණ කරපු නැති නිසා මේ මගෑරිලා රෝගීන් විදිහට අඳුනගත්ත කියලා කොහෙදත් එහෙම දැනගන්න ලැබිලා නැහැ. අනිත් එක එහෙම රෝගීන් සැලකිය යුතු පිරිසක් මගෑරෙනවා නම් ඒ ස්ථානවලින් පොකුරු ජනිත වෙන්න ඕන. නමුත් එහෙම ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා නැහැ. එතකොට පැහැදිලි මේ පරීක්ෂණ අඩු වෙන්නේ රෝගීන් ප්‍රමාණය අඩුවීම නිසා උන්ගේ ආශ්‍රිතයන් අඩුවීම නිසා කියන කාරණේ. එහෙම නැතුව රජය කිසිසේත්ම මම ඊටාම වගකීමෙන් කියනවා කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ උපක්‍රමික තීරණයක් අරගෙන නැහැ පරීක්ෂණ අඩු කරන්න කියලා. අපිට අවශ්‍යතාවක් ඇති වෙනවා නම් මේක නැවත 20000 මට්ටමට යා යුතු නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම සියල්ල තියෙනවා. ඒක එක කාරණයක්. ඒ වගේම තමයි මේ පරීක්ෂණ සිදු කරන්න දායක වුණු කාර්ය මණ්ඩලයේ සෑහෙන ප්‍රමාණයක් එන්නත් කරන ව්‍යාපාරයටත් සහයෝගය දක්වනවා. ඒත් එල්ල වෙන තවත් චෝදනාවක් මේ එන්නත් කරනට භාවිතා කරලා තියෙන PCR පරීක්ෂණ සිදු කරපු අපේ මේ යාන්ත්‍රණයේ ඉන්න පිරිස. ඒ නිසා එන්නත් කරන සැලසුමත් එක්ක PCR පරීක්ෂණ කරන්න කාර්ය මණ්ඩලයක් ආණ්ඩුව සතුව සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නැහැ කියන කාරණා. නෑ ඉතින් අපි මේක ඇත්ත PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා සහාය දක්වපු කාර්ය මණ්ඩලයේ යම් ප්‍රමාණයක් එන්නත් කරන වැඩපිළිවෙලට දායක වෙනවා. මේක අපි මේ ලෝකෙම බැලුවොත් එහෙම විශේෂයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවය ඊටාම දියුණු ඊටාම පුළුල් විදිහට පවත්වාගෙන යන රටක්. එතකොට අපේ මේ තියෙන මට්ටම ඉක්මවන්න ආසියානු කලාපේ රටවල් කිහිපයයි තියෙන්නේ. එතකොට අපි එන්නත් කරණය සඳහා අපේ ඉන්න පුහුණු සෞඛ්‍ය මණ්ඩලය යොදාගන්නේ නැතුව වෙන කාවත් අපිට යොදා ගන්න බෑ. උන්ගේ සේවය තමයි යොදා ගන්න ඕනේ. හැබැයි ඒකෙන් PCR පරීක්ෂණ අඩාල වෙලා නැහැ. PCR පරීක්ෂණ අවශ්‍ය තැන්වල නොකර ඉඳලා නැහැ. විශේෂයෙන්ම ආරම්භක දින කිහිපයේදී එන්නත් කරන ව්‍යාපාරයයි PCR පරීක්ෂණයි අපිට බැලන්ස් කරගන්න සිද්ධ වුණා. නමුත් ඒක බොහොම ලස්සනට ඊට පස්සේ අපේ කට්ටිය ඒක කරගෙන තියෙනවා සෞඛ්‍ය අංශය. නමුත් මහාචාර්යතුමනි දැන් WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ රෝගයෙන් මිදීම සඳහා සිදු කළ හැකි ආක්‍රමණශීලී වැඩපිළිවෙල ගැන කතා කරද්දී කියන්නේ ටෙස්ට් කියන කාරණය පිළිබඳ පරීක්ෂණ වැඩි කිරීම හරහා තමයි මේ සමාජය සුරක්ෂිත ස්ථානයක් බවට පත්කර ගත හැක්කේ කියලා. එවැනි පසුබිමක අපිට ඔබතුමා වගකීමෙන්ද කියන්නේ අපිට මේ අවස්ථාව වන විට අවශ්‍ය ප්‍රමාණයේ උපරිම අවශ්‍ය ප්‍රමාණයට අපි PCR පරීක්ෂණ සිදු කරනවා. රටට දැනට අවශ්‍ය කරන PCR ප්‍රමාණය අපි සිදු කරනවා. අපි මුලින් පටන්ගත්ත තැනේ ඉඳන් ගත්තට පස්සේ අද වෙනකොට අපි PCR පරීක්ෂණ මට්ටම සෑහෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ සමස්ත දිනකට 1000 ගාන ඉඳන් අපි දැන් 12000ක් මට්ටමට සාමාන්‍යයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි අනිකුත් සේවාවත් නවත්තලා සියලුම බර යොදලා
අපිට තව වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම ප්‍රායෝගික මහ පොළොවේ අවශ්‍යතාවක් මේ මොහොතේ නැහැ. අනිත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අනිත් සියල්ල පැත්තකින් තියලා PCR පරීක්ෂණ පමණක්ම සිදු කිරීම සඳහා එහෙම අවශ්‍යතාවක් ඇවිල්ලා නැහැ. එහෙම පොකුරු ඇතිවීමක්, එහෙම හොට්ස්පොට්ස් ඇතිවීමක්, එහෙම අවශ්‍යතාවක් ඇවිල්ලා එහෙම එකක් එනවා නම් අපි අනිවාර්යෙන් ඒ සඳහා ප්‍රමුඛතාව දෙනවා. නමුත් මේ රට තුල අද දවසේදී සිදු කළ යුතු ප්‍රශස්ත මට්ටමේ අපිට කරන්න පුළුවන්, දරා ගන්න පුළුවන් උපරිම මට්ටම තමයි අපි මේ කරන්නේ. ඒ ටෙස්ට් වල යන්න පුළුවන් උපරිම ප්‍රමාණය කරනවා. අපි කිසිසේත්ම රජයක් හැටියට ටෙස්ට් කිරීම සඳහා බාධාවක් පනවලා හෝ ඉල්ලීමක් කරලා හෝ යම්කිසි අඩාල කිරීමක් කරලා නැහැ. මේ මොහොතේ කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි අපි මේ සිදු කරන්නේ. PCR පරීක්ෂණ වලින් අපි එන්නත් කරන වැඩසටහනට අවධානය යොමු කරද්දී මේ වෙද්දී ලක්ෂ 8කට වැඩි පිරිසක් මම හිතන ලක්ෂ 8මාරකට ආසන්න සංඛ්‍යාවකට එන්නත ලබා දීලා තියෙනවා. මේ සියලු දෙනාටම ලබා දීලා තියෙන්නේ ලබා දිය යුතු එන්නතේ පළමු මාත්‍රාව පමණයි. ලබා දීපු එන්නත් වර්ගය තමයි AstraZeneca Covishield එන්නත සීරම් ආයතනයේ නිෂ්පාදිත. දැන් ඉන්දියාව තීරණයක් ගන්නවා මින් ඉදිරියට ඔවුන්ගේ රට තුළ ඇති වෙලා තියෙන අවශ්‍යතාවය මත තීරණයක් ගන්න. එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවන්න. දැන් අපේ ලබාදීපු ලක්ෂ 8ක ඒ ජනතාවට තවත් මහිතන්නේ දින කිහිපයකින් මාසයක පමණ කාලයකින් නැවතත් එන්නත් ලබාදිය යුතුව තිබෙනවා. විශාල අර්බුදයකනේ රාජ්‍ය ඇමතුමනි අපි ඉන්නේ. දැන් ඉන්දියාව අපිට ඉතුරු මාත්‍රාව එවන්නේ නැහැ කියන කාරණේ නෙමෙයි කියන්නේ. කිසිම අර්බුදයක් නැහැ. කිසිම බය වෙන්න හේතුවකුත් නැහැ. මම පැහැදිලි කරන්නම් ඇයි කියලා. අපට ලංකාවට මුලින්ම COVID-19 රෝගය සඳහා එන්නත් ලැබුණේ ජනවාරි මාසේ 28 වෙනිදා තමයි ප්‍රධානයක් හැටියට ඉන්දියාවෙන් ලැබුණේ. අපි 29 වෙනිදා තමයි මේ එන්නත් කරන ව්‍යාපාරය පටන් ගත්තේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට. එතකොට ඒ දිනවල තිබුණේ සති 4කින් දෙවනි මාත්‍රාව දිය යුතුයි කියන ආරම්භයේදී නිර්දේශය තිබුණා. නමුත් පසුව එම සමාගම විසින් මේ නිෂ්පාදන සමාගම සහ පර්යේෂක විසින්ම පෙන්වලා දුන්නා සති 10-12 අතර දෙනවා නම් ඒකේ ඵලදායීතාව වැඩි කියලා. එතකොට එහෙම බැලුවම ජනවාරි 29 මුලින්ම එන්නත ලබා ගත්තේ අපේ විශේෂඥ වෛද්‍ය විජය වික්‍රම මැතිතුමා. එතකොට එතුමාට තමයි අපි මුලින්ම දැන් දෙන්න ඕන දෙවනි මාත්‍රාව. එතකොට 29 ඉඳන් ජනවාරි 29 ඉඳන් සති 10ක කාලයකට තමයි මේක දෙන්න ඕන. එතකොට ජනවාරි 29, පෙබරවාරි මාසයේ අන්තිම, මාර්තු මාසයේ අන්තිම, අප්‍රේල් 11-12 තමයි ආනන්ද විජේවික්‍රම විශේෂඥ වෛද්‍යතුමාට අපිට මුලින්ම දෙන්න තියෙන්නේ දෙවනි මාත්‍රාව. එතකොට දැන් ප්‍රශ්නේ දෙවනි එක දෙන්න තරම් අපිට අතේ එන්නත් තියෙනවද කියලා. අපිට මුලින්ම ලක්ෂ 5ක් ප්‍රධානයක් විදියට හම්බුණා. අපි ලක්ෂ 5ක් මිලදී ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ 2,64,000ක් ලැබුණා. එතකොට ඔක්කොම එකතු කරාම 12,64,000යි. අද වෙනකොට ඊයේ හවස ඊයේ රාත්‍රිය වෙනකොට අපි සමස්ත වශයෙන් එන්නත් දීලා තියෙනවා 8,70,000කට කිට්ටු වෙන්නේ. එතකොට ආසන්න වශයෙන් ලක්ෂ 4ක එන්නත් ප්‍රමාණයක් අපේ අතේ තියෙනවා දැනට අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තියෙනවා. එතකොට අප්‍රේල් මාසේ 11 වෙනිදා හෝ 12 වෙනිදා ආනන්ද විජේවික්‍රම මහත්මයාට දෙවනි මාත්‍රාව දෙන්න පටන් ගත්ත තැන ඉඳගෙන මැයි 31 වෙනකන් අපිට ඕන ලක්ෂ 4යි. එතකොට ඒ සියලු දෙනාට එන්නත් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය අපිට තියෙනවා. ඒ කියන්නේ මැයි 31 වෙනකන් දෙවනි එන්නත ලබා දීමේ කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ රටේ. ඊළඟට ප්‍රශ්නේ 31කින් පස්සේ අයට දෙන්න පුළුවන්ද බැයිද කියන එක. අප මේ පිළිබඳව ඉන්දියානු රජයත් එක්ක රාජතාන්ත්‍රික වශයෙන් කතා කරා. ඔවුන් අපිට දැනුම් දීලා තියෙනවා. අප ඉල්ලීමක් කරලා තියෙනවා. ඇනවුමක් ලබා දීලා තියෙනවා. එන්නත් මාත්‍රා යම් ප්‍රමාණයකට ඒකින් තවත් ලක්ෂ 5ක ප්‍රමාණයක් අපිට උන් ලබා දෙන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව මැයි 31ට ඉස්සෙල්ලා අපිට ලබා දෙනවා කියලා. මොකද අපි මුලින් ඇනවුම් කරලා ඒ සඳහා ලියකියවිලි යවලා ඒ සියලු අවශ්‍ය ප්‍රතිපාදන යොදලා තියෙනවා. ඒක නිසා ඒ ලක්ෂ 5ක් ආවට පස්සේ කිසිසේත්ම දෙවනි මාත්‍රාව ඔක්ස්ෆර්ඩ් AstraZeneca එන්නත ලබා දීමේදී අපිට මතුවෙන්නේ නැහැ. ඒක නිසා අද වෙනකන් සහතිකයක් ලබා දෙන්න පුළුවන් දේ අපිට ලැබෙයි. තාම පැහැදිලිව අද වෙනකන් මේ මොහොත දක්වා ඔක්ස්ෆර්ඩ් AstraZeneca එන්නත ලබාගත් සියලු දෙනාටම දෙවනි එන්නත කිසිදු බාධාවකින් තොරව ලබා දීම සඳහා අපි තාම වගකීමෙන් කටයුතු කරනවා. ඒ සඳහා මැයි 31 වෙනකන් අපිට දැනටමත් අතේ තියෙන එන්නත් ප්‍රමාණය ඉතිරි පිරිසට අපිට ඉන්දියාව දැනුම් දීලා තියෙනවා අපිට ලබා දෙනවා කියලා. ඒක නිසා කිසිම සැකයක් විචිකිච්ඡාවක් තියාගන්න එපා. සමාජ මාධ්‍යවල මොනවා ගියත් අපි වගකීමෙන් කටයුතු කරා ජනතාවට ඒක ප්‍රතිඵල පෙන්නලා දීලා තියෙනවා. ඒ වගකීමෙන්ම තමයි කියන්නේ මේ කාරණේ සිද්ධ කරනවා. කිසිසේත්ම බය වෙන්න එපා. හොඳ අපිට කෙටි විරාමයක් ලබා දෙන්න. විරාමයෙන් පසුව තවත් ඉතාම වැදගත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා රාජ්‍ය ඇමතිතුමාට යොමු කරන්න. අපි ඉක්මනින්ම යලිත් හමු වෙනවා.
ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සමගින් අපි බිග් ෆෝකස් සංවාදයේ රැඳී සිටින්නේ. දැන් ඔබතුමා සිදු කළ පැහැදිලි කිරීමට අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් අර්බුදයක් නැහැ. ලක්ෂ 8කට අධික සංඛ්‍යාවකට පළමු මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට දෙවනි මාත්‍රාව ලබා දීමට සෑහෙන සංඛ්‍යාවකට අපිට එන්නත් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබතුමාලා මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන බොහොම ඉහළින් කතා කරා. මෙහි තියෙන විශ්වසනීයභාවය, ඒ වගේම අතුරු ආබාධ නොමැති බව, තහවුරු කරලා තියෙන පරීක්ෂණ යනාදීන් ඔබතුමාලා මේ සම්බන්ධයෙන් කතා කළා. ජනතාවට විශාල විශ්වාසයක් තියෙනවා මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දීපු ඒ සහතිකයත් එක්කම. නමුත් දැන් ඔබතුමා කියන විදිහට ලක්ෂ 8කට ලබා දීලා දෙවනි මාත්‍රාව සෑහෙන ප්‍රමාණයකට තව ලක්ෂ 8ක් ගෙන්න ගත්තට පස්සේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය අවසන් වෙනවා. එතකොට අපි ඉතුරු අයට ලක්ෂ 8ක් නෙමෙයි මේ රටේ එන්නත් කරන්නට සිටින්නේ. ඒ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් අපි ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතුරු අයට ලබා දෙන්නේ මොන එන්නත? දැන් ස්පුට්නික් 5 එන්නත තියෙනවා, සයිනෝෆාර්ම් එන්නත තියෙනවා. නමුත් සයිනෝෆාර්ම් එන්නත සම්බන්ධයෙන් විශාල විවේචන එල්ල වෙමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ වනතෙක් ලැබී නැහැ. එහි නිසි පරීක්ෂණ සිදු වෙලා නැහැ අපිට භාවිතා කරන්න පුළුවන්ද කියලා. එහෙම පසුබිමක අපි චීනෙන් එන්නත් ගෙන්න ගන්න සූදානම්ව සිටිනවා කියලා. මොකක්ද ඔබතුමාගේ ස්ථාවරය? ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාව අපනයනය නැවත්තුවා කියලා අප විශේෂම විදේශ ජනමාධ්‍ය වලින් තමයි මේ කාරණය දැනගත්තේ. ඉන්දියානු රජය මේ වනතෙක් අපිට නිල වශයෙන් එහෙම දෙන්නේ නැහැ කියලා දැනුම් දීමක් කරලා නැහැ. ඒ වගේම තමයි මේ මොහොතේ එහෙම ඉන්දියාව තීරණයක් ගත්තත් ඒකෙන් ඇඟ වෙන්නේ නැහැ මේක ස්ථිර තීරණයක් කියලා. විශේෂම ඉන්දියාව තුළ රෝගීන් ප්‍රමාණය පහුගිය සතිය අසාමාන්‍ය විදිහට වැඩි වුණා. ඒක නිසා තමයි ඉන්දියාව තීරණය කරේ තමන්ගේ රටට පාවිච්චියට මේ සියල්ල තියාගන්න ඕන කියන එක. ඒක තව සති කිහිපයක් ඇතුළත ඒ ප්‍රශ්නේ ඉන්දියාව විසඳගනි. ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපි ලබා ගන්නවා. මේ අපිට මේ 12,64,000 මේ වැඩේ නවතිනවා කියලා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත නවතිනවා කියලා හැඟීමක් ඇති කරගන්න නරකයි. එතකොට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතත් ඉදිරියේදී ලැබෙනවා. යම් ප්‍රමාදයක් තමයි එතනදී වෙන්න පුළුවන්. ඊට පස්සේ සයිනෝෆාර්ම් එන්නත පිළිබඳව සයිනෝෆාර්ම් එන්නත චීනය නිෂ්පාදනය කරන එන්නතක් මේ වෙනකොට ලෝකේ රටවල් 39ක පාවිච්චි කරනවා. අද වෙනකොට ලෝකේ වැඩියම රටවල් ගණනක පාවිච්චි කරන්නේ ස්පුට්නික් එන්නත. රටවල් 57ක අවසර දීලා තියෙනවා. ඒ වගේම ෆයිසර් එන්නත රටවල් 56ක පාවිච්චි කරනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත රටවල් 50ක පාවිච්චි කරනවා. සයිනෝෆාර්ම් එන්නත රටවල් 39ක පාවිච්චි කරනවා. එතකොට ඒ රටවල් අතරින් ප්‍රධාන රටවල් කීපයක් ඔබතුමාට අපිට කියන්න පුළුවන්. ඔව්, චීනය විශාල වශයෙන් පාවිච්චි කරනවා. පාකිස්තානය පාවිච්චි කරනවා. ඒ වගේම මේ ඊයේ පෙරේදා මාලදිවයින පාවිච්චි කරන්න ගත්තා. යුරෝපේ ගත්තොත් එහෙම හංගේරියාව පාවිච්චි කරනවා. ඒ වගේම සර්බියාව, පරණ යුගෝස්ලාවියාව, සර්බියාව මිලියනයක ඇනුමකුත් ලබා දීලා තියෙනවා. මේ ආකාරය. ඒ වගේම අප්‍රිකානු රටවල් ගණනාවක් පාවිච්චි කරනවා. ලතින් ඇමරිකානු රටවල් පාවිච්චි කරනවා. ඒ වගේම මධ්‍යම ආසියානු රටවල් ගණනාවක් පාවිච්චි කරනවා. කාම්බෝජේ පාවිච්චි කරනවා. අපේ අසල්වැසි රටවල් ගත්තොත් එහෙම විශේෂයෙන් පාකිස්තානය තමයි විශාල ප්‍රමාණයක් පහුගිය සතියේ අපේ කලාපේ රටවල් කීපයක්ම පාවිච්චි කරනවා. එතකොට සයිනෝෆාර්ම් එන්නත ඵලදායී එන්නතක් බව විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධාන පෙළේ සංග්‍රහ කිහිපයක වෛද්‍ය විද්‍යාත්මක සංග්‍රහ කිහිපයක ඒ ප්‍රකාශන පළ වෙලා තිනවා. ලැන්සෙට් කියන ප්‍රධානම වෛද්‍ය විද්‍යා සංග්‍රහාවක් ඒකෙත් ඒකේ ඵලදායීතාව පිළිබඳ පළ වෙලා තිනවා. දැනට අපිට තියෙන සාධක අනුව 75% 80% අතර ඵලදායීතාවක් තියෙන එන්නතක් ඒ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට සමාන ඵලදායීතාවක් තියෙනවා. හැබැයි මේකේ වැඩ කරන යාන්ත්‍රණය වෙනස්. දැන් RNA තාක්ෂණය තමයි ෆයිසර් සහ මොඩර්නා එන්නතේ පාවිච්චි කරේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් එන්නතේ පාවිච්චි කරන්නේ වාහක ඇඩිනෝ වෛරසයක්. එතකොට මේ සයිනෝෆාර්ම් එන්නතේ පාවිච්චි කරන්නේ අක්‍රිය කරන ලද වෛරසයක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක ඒ සඳහා යොදාගත්ත මූලධර්ම වෙනස් එන්නත නිෂ්පාදනය සඳහා. නමුත් සයිනෝෆාර්ම් එන්නතත් ලෝකේ ඵලදායී එන්නතක් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා බොහොම. එතකොට චීන රජය අපිට දැනුම් දීලා තියෙනවා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රධානයක් හැටියට අපේ රටට ලබා දෙනවා කියලා. ආරම්භයේදී ලක්ෂ 3ක් තමයි දෙන්න තිබුණේ. නමුත් අප විශේෂ රාජතාන්ත්‍රික වශයෙන් සිදු කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට අපේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම කරපු ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට ඒ ලක්ෂ 3-6 දක්වා වැඩි කරන්න චීන රජය කටයුතු කළා. මොකද දැන් මේ විදි ප්‍රශ්නයක් තියෙනවා රාජ්‍ය ඇමතිතුමා. දැන් අපි 8 ලක්ෂ සංඛ්‍යාවකට දීලා තියෙනවා එන්නත. දැන් දෙවනි මාත්‍රාවට අපි ඔබතුමා සඳහන් කරා වගේම අප්‍රේල් මාසයේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා. එය එසේ ලබා දිය යුතුයි. එවැනි පසුබිමක දැන් ඔය කියන වැක්සිනේෂන් ඩ්‍රයිව් එක එන්නත් කරන වැඩසටහන පුළුල් කරන්නට නම් තවත් ඉක්මනින්ම කඩිනමින් අපිට ලැබෙන්න ඕනේ. දැන් ඔබතුමාලා කියනවා චීනය අපිට සහතිකයක් දුන්න ලබා දෙනවා කියලා. නමුත් කවදද එහෙම විශේෂ දිනයක් සඳහන් කරලා තියෙනවා? ඉතාම නුදුරේදී කලින්දු අපිට ලැබෙයි කියන විශ්වාසය තියෙනවා.
කොළඹ චීන තානාපතිතුමා අපිට දැනුම් දුන්නා ඊයේ හවස මං හිතනවා සුබ පණිවිඩයක් අපිට ඉක්මනටම කියන්න පුළුවන්. දිනයක් කියන්න හැකියාවක් නැද්ද රාජමත්? කලින්දුමා අමාරු දන්න වගේ හදන්නේ. දිනයක් මම හිතන්නේ මේ වගේ රාජතාන්ත්‍රික කතාබහකදී නුදුරේම කියන කාරණේ විශේෂම කොවිඩ් වෛරසය පැතිර යන ආකාරයත් එක්ක දිනයක් ගැන කතාබහක් කලින්දු ඇත්තටම නිල වශයෙන් අපිට 100% තහවුරු කිරීමක් කරේ අපි දන්නවා විශේෂයෙන් මේ ගුවන් ගමන් ප්‍රමාද සහ ගුවන් යානා වෙන් කර ගැනීමේදී ප්‍රශ්නයක් තියෙන නිසා තමයි ඊයේ රැ වෙනකන් අපි මේ සඳහා උත්සාහ දරුවා හැකි ඉක්මනින්ම කටයුතු කරන්න. හැබැයි පළවෙනි වතාවට ජනමාධ්‍යයට මම ප්‍රකාශ කරන්නේ මම හිතනවා මේ මාසේ 31 වෙනිදා අපිට පුළුවන් වෙයි කියලා එම එන්නත් ඔගේ ලංකාවට ගෙනීම සඳහා. ඒ අනුව ලබන බදාදා දිනේ. ඔව්. හොඳයි. දැන් මේ චීන එන්නත සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දීපු සහතිකයම මෙහි සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයෙන් ඇවිල්ලා එන්නත ලබා ගන්න කියලා කරන ආරාධනය සම්බන්ධයෙන් කරන්නට අවශ්‍ය සාධක විද්‍යාත්මකව තියෙනවද ඔබතුමා මේ විෂය ගැන හොඳින් දන්න කෙනෙක් නිසා මම කල්දු ඇත්තටම අපි අනුමත කිරීමක් කරන්න එන්නත එහෙම නැත්නම් ජනතාවට ඒ පිළිබඳව විශ්වාසයක් දෙන්නේ දේශපාලඥයෝ හැටියට ගන්න තීරණයකින් නෙමෙයි. ඒ සඳහා කමිටු ගණනාවක් තියෙනවා විශේෂඥ කමිටු ගණනාවක් තියෙනවා තීන්දුව తీරන ගන්න. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අපේ රටට ගේනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉමර්ජන්සි ලිස්ටිං හදිසි භාවිතය සඳහා ඔවුන් ලැයිස්තුගත කරලා තිබුණේ නැහැ. අපි ගෙනාවේ ජනවාරි මාසයේ 29 වෙනිදා. එම ලැයිස්තුගත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය කර පෙබරවාරි මාසේ 15 වෙනිදා. එතකොට දැන් ගොඩක් අය අහනවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුගත කිරීමේ නෑ නේද සයිනුපාම් කියලා. ඔබතුමා මේ ලැයිස්තුගත කිරීම කියලා කියන්නේ මේ අනුමැතියක් නෙමෙයි. නෑ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් ලබා දීමක් නෙමෙයි කරන්නේ. මේක ගොඩක් වැරදි අවබෝධයක් ගොඩක් අයට තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් අනුමත කිරීමක් නෙමෙයි කරන්නේ. ඔවුන් කරන්නේ ඉමර්ජන්සි ලිස්ටින් කිරීමක්. හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීමක් තමයි කරන්නේ. මේ වෙනකොට එහෙම හදිසි ලැයිස්තුගත කරපු තුනක් තියෙනවා. ෆයිසර් එන්නත මුලින්ම ලැයිස්තුගත කිරීමක් කරා දෙසැම්බර් මාසේ 31 වෙනිදා. ඇස්ට්‍රාසෙනිකා එන්නත පෙබරවාරි මාසේ 15 වෙනිදා ලැයිස්තුගත කිරීමක් කරා. මේ මාසේ 12 වෙනිදා මාර්තු මාසේ 12 වෙනිදා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලැයිස්තුගත කිරීමක් කරා. ඒ එන්නත් තුන තමයි දැනට ලැයිස්තුගත කරලා තියෙන්නේ. එම ලැයිස්තුගත කිරීම කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහසුව සඳහා සහ අනිත් රටවල් වලට යම්කිසි මාර්ගෝපදේශනයක් ලබා දීම සඳහා. එහෙම නැතු අනුමත කිරීමක් නෙමෙයි මේ කරන්නේ. එතකොට ඊළඟට රුසියානු ස්පුට්නික් එන්නත මොඩර්නා එන්නත සහ සයිනෝෆාර්ම් එන්නත ඉමර්ජන්සි ලැයිස්තුගත කිරීම සඳහා හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීම සඳහා සලකා බලමින් සිටින බව තමයි කියන්නේ. අපි හිතනවා නුදුරේම ඒක සිදු කරයි කියලා. හැබැයි ඒක කරාද නොකරද කියන එක රටක ලියාපදිංචියට වැදගත් වෙන්නේ නැහැ. දැන් සයිනෝෆාර්ම් එන්නත රටවල් 39ක පාවිච්චි කරනවා. අපි ඇස්ට්‍රාසෙනිකා ගෙනල්ලා ගහනකොට ලැයිස්තුගත කරලා තිබුණේ නැහැ. සති දෙකකට පස්සේ තමයි ලැයිස්තුගත කරේ. ඉතින් ඒක අදාළ වෙන්නේ නැහැ රටක භාවිතය සඳහා. ජාතික ಔಷಧ නියාමන අධිකාරියේ සිදු කරන ලද ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට ඔවුන්ගේ වාර්තාවන් ඔබතුමාට ලැබිලා තියෙන්නේ කොහොමද? ඔව්. ඇත්තටම මම ඒක තමයි කිව්වේ විශේෂඥ කමිටු ගණනාවක් තියෙනවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ඉදිරිපත් කරනවා. ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරී විශේෂඥ කමිටුවක් තියෙනවා. වසංගත රෝග විද්‍යායකයෙක් තියෙනවා. ඒ වගේම MRI ආයතනයේ ජාතික පරීක්ෂණ ආයතනයේ මේ සම්බන්ධයෙන් තියෙනවා කමිටුවක්. ඒ පිළිබඳ පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ කමිටු ඒකාබද්ධවද කටයුතු කරන වෙනම වෙන්වෙන්ව කටයුතු කරනවා. අවසාන නිගමනය ලබා දීම සඳහා ඔවුන් නැවත වතාවක් එකතු වෙලා පොදු තමන්ගේ මත පළ කිරීමක් කරනවා. එතකොට සමහර කාරණා සඳහා එන්නත රටට ආවට පස්සේ තමයි අවසාන නිගමනය ලබා ගන්න සිදු වෙන්නේ. විශේෂයෙන්ම එන්නත පරීක්ෂා කරලා බලලා එහෙම ක්‍රමවේදයකුත් තියෙනවා. එතකොට හැම වෙලාවෙම මේ විශේෂඥ කමිටු විවිධ ප්‍රශ්න පැන නගිනවා. ඔවුන්ට නිෂ්පාදකයන්ගෙන් ඒ සපයන කෙනාගෙන් අහනවා. දැන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත උනත් එකපාරට මේකට අනුමැතිය ලබා දුන්න නෙමෙයි. විශේෂම Zoom තාක්ෂණය ඔස්සේ ඒ රටේ ඉන්න විශේෂඥයොත් එක්ක වට ගණනාවක් සාකච්ඡා කරලා තර්ක විතර්ක කරලා උන්ගේ අදහස් අරගෙන අපේ තියෙන නොපැහැදිලිකම් ඒ පැහැදිලි කරගෙන තමයි ඒ සඳහා අපි 100%ක පූර්ණ අනුමැතිය ලබා දුන්නේ. දැන් සයිනෝෆාර්ම් එන්නතේ අපි ලංකාවට ගෙනීම සඳහා දැන් අපි අනුමැතිය ලබාගෙන තියෙනවා. එතකොට තවත් තියෙනවා අපිට තවත් පියවර කිහිපයක් තියෙනවා. මේ පිළිබඳව අපේ විශේෂඥවරුන්ට තවත් ප්‍රශ්න කිහිපයක් निराකරණය කරගන්න තියෙනවා. ඒ පිළිබඳව අපි Zoom සාකච්ඡාවක් පවත්වන බලාපොරොත්තු වෙනවා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඉදිරි දින කිහිපයකදී. ඒ වගේම අපි තවත් විස්තර ඉල්ලලා තියෙනවා. ඉතින් මේ සියල්ල සලකලා බලලා එන්නත රටට ලැබුණට පස්සේ අපි ඒ පිළිබඳ තීන්දුව දෙනවා. මේ වන විට ඔබතුමා සඳහන් කරන ලද දේශීය විශේෂඥ කමිටු
තුන සයිනුෆාම් එන්නත සම්බන්ධයෙන් අනුමැතියක් ලබාදීලා තියෙනවද මේ අවස්ථාවනතේ. අනුමැතිය ලබාදීලා තියෙන්නේ අපේ රටට එන්නත ලබා ගැනීම සඳහා ඒක තමයි මුලින්ද ලබා දෙන අනුමැතිය. එන්නත ලබාදීම සඳහා නම් 100% මේ කමිටු තුනම මේ පාර්ශව තුනම උන්ගේ එකඟතාවකින් අපිට ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න ඕන. එය සිදුවන්නේ එන්නත ලබාගත්තට පස්සේ අපි එන්නත යොමු කරනවා වෛද්‍ය තාක්ෂණ ආයතනයට යොමු කරලා උන්ගේ නිර්දේශත් ලබාගෙන. එතකොට ඒ සඳහා එන්නත අපේ රටට එන්න ඕන. ඒ අනුව සාම්පලයක් ගෙන්වාගෙන මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට හැකියාවක් නැද්ද? නෑ එහෙම ක්‍රමවේදයක් නෙමෙයි. මොකද අපි මේක ඩොනේෂන් එකක් රජයක් විසින් තවත් රජයකට දෙන ප්‍රධානයක් හැටියට සලකන්නේ. ඒ ප්‍රධානයකදී කටයුතු කරන්න ඕන කොයි ආකාරයටද කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපිට මාර්ගෝපදේශ සපයලා තියෙනවා. එතකොට ඒ ක්‍රියාපටිපාටියට තමයි ඒක කටයුතු කරන්නේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් රාජ්‍ය අමාත්‍යාංශයටවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියටවත් හිතුමතේ කිසිම තීරණයක් ගන්න බෑ. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දක්වලා තියෙන මාර්ගෝපදේශ අනුව තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඒ ආකාරයටම අපි කටයුතු කරගෙන යනවා. එතකොට මේ වෙනකොට අපේ විශේෂඥ කමිටු මේ පිළිබඳව තවත් විස්තර ඉල්ලලා තියෙනවා. සමහර කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරලා ඉල්ලලා තියෙනවා. එතකොට ඒවා ලැබුණට පස්සේ අවසාන වශයෙන් අපි සූම් සාකච්ඡාවක් කරගෙන උන්ගේ ඒ තියෙන අවසන් ප්‍රශ්නත් නිරාකරණය කරගත්තට පස්සේ තමයි අපි එන්නත ලබා දීම සඳහා අවසන් අනුමැතිය ලබා දෙන්නේ. ඒ අනුව ඔබතුමා සඳහන් කරපු ලබන බදාදා අපට එන්නත් උගේ ලැබුණොත් එතැන් සිට තවත් දින කිහිපයක් ගතවීමට නියමිතයි මේ එන්නත් භාවිත කිරීම සඳහා විශේෂඥ අනුමැතිය ලබා ගැනීම සඳහා. ඒ සඳහා සමහර විට දිනකින් කරගන්න පුළුවන් වෙයි. දින දෙකක් හෝ යම් කාල සීමාවක් ගත වෙන්න පුළුවන්. මම හිතනවා අපි විශේෂඥවරු ඒ සඳහා බොහොම යොහුසුලුව කටයුතු කරගෙන යනවා. ඒ අධ්‍යයනය කිරීම කරගෙන යනවා. ඉතින් අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේදී ප්‍රමාදයකින් තොරව කටයුතු කරන්න පුළුවන් වුණා. ඉතින් අපේ විශේෂඥ කණ්ඩායම මේ වෙනුවෙන් බොහොම මහන්සිලා කටයුතු කරනවා. අපි හිතනවා ප්‍රමාදයක් වෙන්නේ නැතුව ඒ කටයුත්ත සිදු කරයි කියලා. එන ඔබතුමා සඳහන් කරා මේ වන විට අප සතුව ලක්ෂ 12කට අධික එන්නත් සංඛ්‍යාවක් තියෙනවා. ඒ අතරින් ලක්ෂ 8ක් අපි ලබා දුන්නා. තවත් ලක්ෂ 4ක් අපිට ලබා ගැනීමට නියමිතව තියෙනවා ඇස්ට්‍රාසෙනෙකා 5ක්. තව ලක්ෂ 5ක් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් අපි ලබා ගැනීම නියමිතව තිබෙනවා. ඔබතුමා ලබන බදාදා සඳහන් කරන ලක්ෂ 3ක සංඛ්‍යාවක් සයිනෝෆාම් ලක්ෂ 6ක් ප්‍රමාණයක් එනවා. ලක්ෂ 3කට සෑහෙනවා. ඒකත් එන්නත් මාත්‍රා දෙකක් මාත්‍රා දෙක බැගින් ගණනය කරාට පස්සේ ලක්ෂ 3කට සෑහෙනවා. ඒ විතරක් නෙමෙයි කල්දු තවත් ආරංචියක් තියෙනවා. රුසියානු ස්පුට්නික් එන්නත ඒ සම්බන්ධව තමයි එන්න ගියේ දැන්. ඒ අනුව ලක්ෂ 17ක පමණ සංඛ්‍යාවක් අපිට තියෙද්දි ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් තියෙද්දි විපක්ෂ නායකතුමා අපි දැක්කා 2 කෝටි 20 ලක්ෂයක සංඛ්‍යාවක් ගැන සඳහන් කරනවා. ලක්ෂ 220ක් අපිට අවසානයේදී එන්නත් අවශ්‍ය වෙනු ඇති බවට එතුමා ගණනය කිරීම කළා සඳහන් කරනවා. ඒකට අපිට ගොඩක් දුරයි මේ ඉලක්කය. කොච්චර කල් එකතු කරන්න වේද රාජ්‍ය ඇමතුමා? කලින්දු අපේ විපක්ෂ නායකතුමාගේ ගණනය කිරීම පිළිබඳ මම හිතන්නේ එතුමා තනිව කරපු ගණනය කිරීම නෙමෙයි මේවා විශේෂඥයන් සමග එක් වෙලා කරපු ගණනය කිරීම විය යුතුයි. ඒක නම් මම දන්නේ නැහැ විශේෂඥ අදහස් ගත්තද කියලා. එතුමාගේ ගණනය කිරීම වැරදි කියලා තමයි මට කියන්න වෙන්නේ. එතුමා මෙතන නැති වුණත් බොහොම ඒ කාරණේ පැවසිය යුතුයි. මොකද ලක්ෂ 220ක් අපේ රටේ ජනගහනය ඉන්නවා. ඒක ඇත්ත. මිලියන 22ක් ඉන්නවා. 2 කෝටි 20 ලක්ෂයක් ඉන්නවා. හැබැයි මේ ලක්ෂ 220ටම එන්නත දෙන්න ඕනේ නෑ කලින්දු. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහ ලෝකයේ හැමතැනම කරන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තමයි මෙම එන්නත ලබා දෙන්නේ අවුරුදු 18ට වැඩි අයට විතරයි. 18ට අඩු අයට දෙන්නේ නැහැ. සරලව කියනවනම් අපි ඉස්කෝලේ යන ළමයින්ට පොඩි බබාලට මේක දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ එන්නත් පරීක්ෂා කරලා තියෙන්නේ අවුරුදු 18ට වැඩි වැඩිහිටියන් සඳහා. 18ට අඩු අයට මේ එන්නත දීලා මොනවා වෙයිද හොඳද නරකද කියන පිළිබඳ කිසිම පරීක්ෂණාත්මක දත්තයක් නැහැ. ඒක නිසා ඒ සමාගම් නිර්දේශ කරන්නේ පෙට්ටියම ගහලා එවනවා. කොලේ ගහලා එවනවා මේක 18ට වැඩි අයට විතරයි දෙන්න ඕන කියලා. ඒ අනුව අපේ ජනගහනයෙන් කොපමණ සංඛ්‍යාවකට අපි එන්නත ලබා දිය යුතුද? අපේ ජනගහනය අපි ගණන් හදලා බැලුවා අවුරුදු 18ට වැඩි අය කොච්චරද ඉන්නේ කියලා. ඒ වගේම ගර්භණී මාතාවන්ට දෙන්නෙත් නැහැ. එතකොට 18ට අඩු අයයි ගර්භණී අයයි අයින් කරාට පස්සේ අපේ රටේ ජනගහනය 63.6ක්. හරියටම කිව්වොත් මිලියන 14ක් තමයි ඉතිරි වෙන්නේ. කියන්නේ මිලියන 22ක ජනගහනයෙන් මිලියන 14කට තමයි අපි එන්නත් දිය යුතු වෙන්නේ. මම හිතන්නේ විපක්ෂ නායකතුමා මේ මාත්‍රා දෙක එකතු කළා කිව්වා විය හැකියි. මිලියන 14ක සංඛ්‍යාවක්. ඒත් වැරදිනේ. මාත්‍රා දෙක වුණොත් ඇත්තටම ගත්තොත් එහෙම මිලියන 28ක් ඕන. මිලියන 28ක් ඕන මාත්‍රා දෙකම ගත්තොත් එහෙම.
මොකද මිලියන 14ක ජනතාවට දෙන්න එපා දෙක ගානෙම ගැහුවොත් එහෙම හැබැයි සමහර දැන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත තියෙනවා එක මාත්‍රාවයි දෙන්න ඕනේ. ඉතින් අපි දන්නේ ඉදිරියේදී අපිට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ගෙන්න ගන්න පුළුවන් වුණොත් එක මාත්‍රාවෙන් අපිට මේක निराකරණය කරගන්න පුළුවන්. ඒ නිසා ගණනය කිරීම එතුමාගේ වැරදි. ලක්ෂ 140කට එහෙම නැත්නම් මිලියන 14ක ජනතාවට තමයි ශ්‍රී ලංකාව තුල එන්නත ලබා දිය යුතු වන්නේ. යනුව මිලියන 14ක ඉලක්කය ගැන අපි කතා කරමු රාජ් ඇමතුමනි. දැන් මිලියන 2ක පමණ සංඛ්‍යාවක් තමයි අපි මේ කතා කරපු සියලුම එන්නත් අපිට ලැබුණත් අපිට තියෙන්නේ. ඒ අනුව තවත් මිලියන 12ක් අපි හොයා ගන්නට ඕනේ. කොපමණ කාලයක් අපිට වැය වෙයිද මේ එන්නත් කරන වැඩසටහන සිදු කරලා අවසන් කරන්න අපේ රට 100%ක් එන්නත් කරණයට ලක් වූ රටක් විදිහට යලි මේ කඩාවැටුණු සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න කඩාවැටුණු ආර්ථිකයට ජීවයක් ලබා දෙන්නට ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා. කොපමණ කාලයක් ගත වේද ඒ හීනයත් බොහොම දුර හීනයක් විදිහට අපිට පෙනෙන්නට තිබෙනවා. කලඳු මේ ලක්ෂ 140න් මිලියන 14න් මිලියන 4.2කට ලක්ෂ 42කට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ එන්නත් අපිට ප්‍රධානයක් ඇටියට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැබෙනවා කියලා තහවුරු කරලා තියෙනවා. එතකොට එම කාලසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත තමයි තීරණය වෙන්නේ. එතකොට ඒ ඇරෙන්න ඉතිරි පිරිසට තමයි අපි එන්නත් හොයාගන්න ඕන. එතකොට දැන් අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමට කටයුතු යොදලා තියෙනවා. සයිනෝෆාර්ම් එන්නත අපිට ලැබෙනවා. ඒ වගේම තමයි අප ස්පුට්නික් එන්නත රුසියානු ස්පුට්නික් එන්නත සඳහා මේ වෙනකොට අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ වගේම කැබිනට් අනුමැතියක් ලබාගෙන තියෙනවා ඒ මිලදී ගැනීම සඳහා. එහි පළවෙනි තොගය ඒගොල්ලෝ එවනවා 20000ක් විතර ආරම්භයේදී අපිට මේක පාවිච්චිය සඳහා ප්‍රධානයක් හැටියට 20000ක පමණ ප්‍රමාණයක් මේක පරීක්ෂණයක් විදිහට මේක ඉක්මනට අපිට ගහන්න පුළුවන්ද මේක කරගන්න පුළුවන් රටක්ද කියලා බලන්න. ඒක පරීක්ෂණයක් කිරීමක් නෙමෙයි. මොකද ඔවුන් තහවුරු කරගන්නවා අපිට එවන්න ඉස්සෙල්ලා අපේ රටේ පුළුවන් ද මේ පහසුකම් ටික තියනවද දෙන්න කියන එක. ඒ ප්‍රමාණය අපි හිතනවා සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා අපිට විශේෂයෙන් අප්‍රේල් 1 වෙනි සති දෙක ඇතුළත ලැබෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. ඊට පසුව ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා යම් කිසි කාලසටහනකට අනුව එන්නත් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ මිලියන 7ක් එන්නත් ලබා ගැනීම සඳහා අපට අනුමැතිය ලබා දීලා තියෙනවා. එතකොට ගැමීලියා කියන ආයතනය තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රුසියාවේ. එම ආයතනය දෙන කාලසටහනට අනුව අපි එන්නත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. 7ක් කියලා සඳහන් කරන ස්පුට්නික් 5 එන්නත් මිලියන 7ක් සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට ඒ ඇරෙන්න අපි ෆයිසර් සමාගම සමග සාකච්ඡා කරා. බොහොම සාර්ථකයි ඒ සාකච්ඡා. ෆයිසර් සමාගමත් ඉදිරිපත් වෙලා තියෙනවා අපේ රටට එන්නත් ලබා දීම සඳහා. නමුත් ෆයිසර් සමාගම සම්බන්ධයෙන් ඔබතුමාලා මේ ප්‍රායෝගික තත්ත්වයේ ගැටලු පිළිබඳව රටට පෙන්වලා දුන්නා මේ ගබඩා කිරීමේ පහසුකම්වල තියෙන අපිට තියෙන ප්‍රායෝගික අපහසුතාවය. අපි ඒ සම්බන්ධයෙන් ඒ සමාගමට සාකච්ඡාවලදී කරුණු පෙන්වලා දුන්නා. එතකොට ෆයිසර් සමාගම එකඟතාව පළ කරා එන්නත් ලබා දෙන ස්ථානයටම ගුවන් තොටුපොළට නෙමෙයි එන්නත් ලබා දෙන ස්ථානයටම ඔවුන්ගේ විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ එන්නත අපිට ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා කියලා. ඒ අනුව තමයි අපි සාකච්ඡා ඉදිරියට ගෙන අපි පැහැදිලි කරා ඍණ 80ක එහෙම නැත්නම් ඍණ 70ක සෙල්සියස් අංශක ඍණ 70ක උෂ්ණත්වය පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් අපිට අමාරුයි මේක කරන්න කියලා. ඉතින් ඔවුන් ඒක පිළි අරගෙන බලලා ඔවුන් දැන් නිෂ්පාදනය කරලා තිනවා එම ශීතාගාර තත්ත්වයන් යටතේ යම් කුඩා උපකරණයක් සකස් කරලා තිනවා ඒ පවත්වා ගැනීම සඳහා. එතකොට එම උපකරණයෙන් අපි එන්නත් දෙන තැනටම අපි හිතමු මොනරාගල යම් තැනක එන්නත දෙනවා නම් එතනටම ගිහිල්ලා දෙන්න ෆයිසර් සමාගම එකකතාව පළ කරා. එතකොට මේ මොනරාගල ස්ථානයේ තිබිය යුතු නැද්ද ඔය ඍණ 80 ගබඩා කිරීම? එහෙම අවශ්‍ය නැහැ. මොකද එම උපකරණයෙන් එන්නත ගත්තට පස්සේ ඔවුන් අපිට පෙන්වලා තියෙනවා සාමාන්‍ය ශීතකරණයක සතියක් තියාගන්න පුළුවන් කියලා. ඒ ඍණ 70 පවත්වගෙන එළියට ගත්තට පස්සේ සතියක් තියාගන්න පුළුවන්. එතකොට මේ සතියක කාලය තුල අපි මේක පාවිච්චි කරන්න ඕන ඒ කොන්දේසියට යටත් තමයි. ඉතින් ඒක නිසා පයිසර් එන්නතත් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තවත් කෙටි විරාමයක් ලබා දෙන්න. විරාමෙන් පසු ඉක්මනින් හමු වෙනවා. ඖෂධ නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සමගින් අපි රැඳී සිටින බිග් ෆෝකස් සංවාදයේ ඔබතුමා දැන් සඳහන් කරනවා මිලියන 7ක ස්පුට්නික් 5 එන්නත් සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනාදී වශයෙන් මේ මිලියන 14ක අපගේ අවශ්‍යතාවය සපුරා ගන්නේ කොහොමද කියන කාරණය ගැන ආණ්ඩුවට සැලැස්මක් තියෙනවා කියලා. මේ වසර තුල අපිට හැකියාවක් ලැබේවිද මේ ඉලක්කය සපුරා ගන්න මේ දෙසැම්බර් 31ට කලින් අපේ රටේ මේ ඉලක්කගත පිරිස එන්නත් කරණයට ලක් කරන්න. කලින්දු අපි ජනතාවට සුරක්ෂිත එන්නත් හැකි ඉක්මනින් ලබා දීම සඳහා
කරන්න ඕන හැම දෙයක්ම කරනවා ඇත්තටම. විශේෂයෙන්ම කියන්න ඕන අපේ අමාත්‍යංශවල නිලධාරීන් අපේ විශේෂඥවරු නිරන්තරයෙන් මේ පිළිබඳ සාකච්ඡා පවත්වමින් ඒ නිෂ්පාදන සමාගම් එක්ක ඒ රජයන් එක්ක මේ ටික ඉක්මනට ගෙන්න ගන්න ඒ යාන්ත්‍රණය සකස් කරන්න බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. එතකොට ඔබ කිව්වා වගේ අපි පුළුවන් හැම උත්සාහයක්ම දරනවා මේ අවුරුද්ද තුල මේ කටයුත්ත නිමා කරගන්න. හැබැයි දැනට අපිට ඒ සමාගම් මේ අපේ ලංකාව වගේම තමයි අනිත් හැම රටක්ම බලන්නේ Tamanට ඉක්මනට එන්නත ලබා ගන්න. එතකොට ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. එතකොට අපි ගිය අගෝස්තුව වල ඉඳන් එන්නත් කරන වැඩපිළිවෙල පටන් ගත්තේ නැති වුණාට මේ සඳහා සූදානම් වුණා. අපි ඒ සඳහා ඉල්ලීම් කරා. ඒ සඳහා සාකච්ඡා පැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි කලඳු මේක තව නොපෙනෙන දේවල්. එන්නත නිකන් ගහන්න බෑ. ඒකට සිරින්ජර් ඕන. ඒ සඳහා හදිසි තත්ත්වයක් මතුවුණොත් අවශ්‍ය උපකරණ බෙහෙත් ටික තියෙනවා. අපි ඒවට ටෙන්ඩර් දාන්න ගත්තේ ගිය සැප්තැම්බර් වල. කියන්නේ අපි එන්නත් කරන්නේ සඳහා ගිය සැප්තැම්බර් මාසේ ඉඳන් අවශ්‍ය අනිත් උපකරණ ටික. දැන් අපි දන්නවා හදිසි අසාත්මික තත්ත්වයක් ආවොත් එහෙම ඒවට දෙන්න තව බෙහෙත් තියෙනවා. අපි ඒව ගෙන්න ගත්තා. අපි අර ඉමර්ජන්සි ට්‍රේ කියලා එකක් තියෙනවා අපි ඒව ගෙන්න ගත්තා වැඩිපුර. එතකොට මේවා ගෙන්නන කූල් බොක්ස් එකේ ඉඳන් හැම දෙයක්ම අපි මේවා ගෙන්න ගත්තා එන්නත ලංකාවට එන්න ඉස්සෙල්ලා. කොටින්ම එන්නත ලංකාවට එන්න ඉස්සෙල්ලා අපි අපේ සෞඛ්‍යාංශයේ පුහුණු කඳවුරු තියලා මේක දෙන හැටි හදිසි ප්‍රශ්නයක් ආවොත් කොහොමද ලෙඩාව ස්පිරිතාලයකට ගෙනියන්නේ මොනවද කරන්න කියන එක පවා පුහුණු වීම වුණා. ඒ කියන්නේ අපි ඊටාම සැලසුම් සහගතව ගිය සැප්තැම්බර් මාසේ ඉඳන්ම මේ සඳහා කටයුතු කරා මාස 4-5කට ඉස්සෙල්ලා. එතකොට මේ අවුරුද්දේ අන්තිමට මොකද්ද කරන්න ඕන කියන එකට අපි දැන් මේ වෙනකොටත් සැලසුම් වෙනවා. ඒ සඳහා කටයුතු යොදාගෙන යනවා. එතකොට අපි උත්සාහ දරනවා. හැකි උපරිම උත්සාහය දරනවා මේ අවුරුදු තුල මේ කටයුතු නිමා කරන්න. හැබැයි මට 100%ක තහවුරුවක් දෙන්න බෑ මේක කරලා ඉවර කරන්නම පුළුවන් කියලා. මොකද ඒක රඳාපවතිනවා එන්නත් නිෂ්පාදනය කරන ඒ සමාගම් නිෂ්පාදන ආයතන අපිට ලබා දෙන කාලසටහන අනුව. නමුත් අපි රාජතාන්ත්‍රික වශයෙන් ඒ වගේම අපේ තියෙන අපේ විශේෂඥවරුන්ගේ ඒ වගේම ශ්‍රී ලංකාව තුල ඉගෙනගෙන පිටරටවල් වල ගිය ඉගෙනගත්ත වෛද්‍යවරු සහ තාක්ෂණ ශිල්පීන් ඉහළ තනතුරු දරන සෑහෙන දෙනෙක් ඉන්නවා මේ සමාගම් වලත් කටයුතු කරනවා. අපි ඔවුන් හරහා පවා මේවා කටයුතු කරලා ඉක්මනට එන්නත ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. විශේෂයෙන් මම ඒක සඳහන් කරන්න ඕන රටට ආදරය කරන පිටරටවල් වල ඉන්න විද්‍යාඥයෝ වෛද්‍යවරු ගණනාවක් අපිට එන්නත රටට ලබා ගැනීම සඳහා උන් පෞද්ගලිකව මහන්සි වෙලා මේ ටික ලංකාවට ඉක්මනට යවන්න කටයුතු යොදාගෙන යනවා. දැන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් එක මාත්‍රාවයි දෙන්න ඕන. ඒ එන්නත ලබා ගැනීම සඳහා අපි සාකච්ඡා ආරම්භ කරලා තිනවා. ඒ වගේ පිටරටවල් වල ඉන්න අපේ අයත් ඒකට උදව් කරනවා. එහෙම කටයුතු අපි එක පැත්තකින් කරගෙන යනවා. ඒ වගේම තමයි අපි ගණන් බැලීමක් කරලා තිනවා නිතර සංචාරණය කරන පිරිස රටේ කොච්චරක්ද කියන එක. දැන් අපේ මේ එන්නත් ලබාගත යුතු මිලියන 14ම එක වගේ සංචාරණය කරන්නේ නැහැ. එතකොට අපේ ගණනය කිරීම අනුව බුද්ධ්‍යංශ වාර්තා මේ සියල්ලම සැලකුවම අපි මිලියන 2ක සීමාවට ළඟා වුණොත් එහෙම හැකි ඉක්මනින් අපේ නිතර සංචාරණය කරන පිරිස රටේ ඉන්නේ මිලියන 2ක්. ඔය ඔබතුමා ඔය කියන තර්කයට අනුවද මුලින්ම සකස් කරපු ජාතික එන්නත් කරන සැලැස්මට යම්කිසි සංශෝධන එකතු වෙන ඔය තර්කානුකූල පදනම මතද? සංශෝධන එකතු වෙනවා කල්දු. කිසිම දෙයක් ආරම්භයේදී කරපු එක ඒ විදිහටම ඒ සැලැස්ම අපිට මතකයි අපි ඔබතුමා 360 දිත් ප්‍රශ්න කරා මේ ඇයි මේ වෙනස් කරන්න හදපු සැලැස්මක්? අනිවාර්ය වෙනස් කරන්න ඕන. ලැබෙන දත්ත අනුව, තොරතුරු අනුව, අත්දැකීම් අනුව, ලෝකයේ වෙන වෙනස්කම් අනුව අපිට ඒක අනිවාර්යයෙන් වෙනස් කරන්නම වෙනවා. නමුත් අපි එක ඍජු රේඛාවක යනවා ඒක යම් බැලූ බැල්මට බොහොම අපිළිවෙල ස්වභාවයක් බාහිරෙන් බලන අපට පෙනෙන්නට තියෙනවා. ඒ කලදු තිබුණේ එන්නත් කරන අපි දකින්නේ අන්තිමට පොලිමේ ගිහිල්ලා එන්නත ලබා ගැනීමනේ දකින්නේ. එතනට වෙනකන් එන මහා ක්‍රියාදාමේ බොහෝ වෙලාවට ගොඩක් කෙනෙක් දකින්නේ නැහැ. මගේ සැප්තැම්බර් වල ඉඳන් මේක සාකච්ඡා කරන වෙලාවේ මේ කමිටු තියලා ඒ රටවල් වල විශේෂඥයොත් එක්ක තර්ක විතර්ක කරගෙන ප්‍රශ්න අහලා කරන ඒවා මේවා ඇනවුම් කරලා ඒකට අවශ්‍ය සිරින්ජරේ ඉඳගෙන කතුරේ ඉඳගෙන පුළුන් කෑල්ලේ ඉඳගෙන මේ සර්ජිකල් ස්පීඩ් එකේ ඉඳන් ගේන හැටි ඒ ටික පේන්නේ නැහැ. එතකොට මේ තැන් ස්ථාන තෝරා ගන්න හැටි, පුහුණු කිරීම කරන හැටි මේ සියල්ල ඒක අර ඡන්දෙකට ඉස්සෙල්ලා කොහොමද ලෑස්ති වෙන්නේ? දැන් ඡන්දෙකට ඉස්සෙල්ලා නම් කලින් දුලා පෙන්නනවා මේ ඡන්ද පෙට්ටි ගෙනියන හැටි කොහොමද කියලා. නමුත් දැන් මේ ටික අපිට ජනතාවට පෙන්වන්න හම්බෙන්නේ නැහැ. අපිට ගොඩක් වෙලාවට පේන්නේ පොලිමේ ගිහිල්ලා ගහනකොට. ඒ පොලිමේ ගිහිල්ලා ගහනකොට පළවෙනි සතිය දෙකේදී වගේ යම් ප්‍රශ්න ඇති වුණා මේ පොලිම් වල. ඒක ඇත්ත. ඒකට විවිධ අය මැදිහත් වුණා, විවිධ කාරණා සිදු වුණා. නමුත් සති දෙකක් යනකොට අපිට පුළුවන්කම ලැබුණා ඒ සියල්ල ක්‍රමානුකූලව නිවැරදි කරගන්න. ඒ අතිබුණ අඩුපාඩු නිවැරදි කරගන්න. ඉතින් මීට ඉස්සෙල්ලා මෙහෙම වැඩිහිටියොන්ට මහා පරිමාණයෙන් එන්නත් කරන වැඩපිළිවෙලක් අපි කළා නෑ නිකල්දු. ඔය එන්නත් කරන ස්ථානයට ඔබතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයා ගියාට පස්සේ තමයි එන්නත් කරණය ආරම්භ වෙන්නේ කියලා චෝදනාවක් එල්ල වෙලා තිනවා. එහි සත්‍යතාවයක් තියෙනවද? නෑ කිසිසේත් මෙහෙම සත්‍යතාවක් නැහැ. නමුත් අපි ඉල්ලීමක් කරා පොදුවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු යම් සම්බන්ධ වීම නිසා තමයි
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. යම් යම් සිද්ධි නිසා තමයි වැනි චෝදනාවක් නිර්මාණය ඇතැම් සිද්ධි වාර්තා වුණා. ඒක මෙහෙමයි අපි පොදුවේ මේ රටේ ප්‍රාදේශභා මන්ත්‍රීවරු කියන්නේ ගම්මට්ටමේ බාධා කිරීමක් සුළු නාරාහින් පිට ප්‍රදේශයේ අපිම වාර්තා කරායක සිදුවීම දර්ශන සහිතව. ඔව් කලින්දු මම කියන්න. දැන් ප්‍රාදේශභා මන්ත්‍රීවරු තමයි මේ රටේ බිම්මට්ටමේ මිනිසුත් එක්ක ගැවසෙන උන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන උන් එක්ක වැඩ කරන අය. එතකොට එහෙම යාන්ත්‍රණයක් තිබියදී අපි උන් නොසලකා හැරලා පැත්තකට දාන්න ඕනේ නැහැ. අපි මුලින්ම මේ කටයුතු කරනකොට ප්‍රාදේශභා මන්ත්‍රීවරුන්ගෙන් සියලු පක්ෂ ભેදකින් තොරව සියලු දෙනාගෙන් ඉල්ලුවා මේකට උදව් කරන්න මේ වැඩේට කරන තැන් වලට ගිහිල්ලා අඩුපාඩුවක් තියෙනවා නම් හොයලා දැන් අපිට වෙන්නේ අඩුපාඩු විතරනේ සමහර තැන්වල කලින්දු ප්‍රාදේශභා මන්ත්‍රීවරු මැදිහත් වෙලා ඒ ආපු එන්නත විදගන්න ආපු අයට අවුවේ ඉන්න වුණොත් එහෙම එතනට හට් එකක් ගහලා ඒක පහසුකම් සපයලා ඒ වැටන් හදලා පිළිවෙලට යන්න සමහරු තේ දීලා බනිස් දීලා එහෙම සහයෝගයෙන් හොඳට වැඩ කරා. ඔතන තිබුණු චෝදනාව ජාතික එන්නත් කරන සැලැස්ම දේශපාලනීකරණය කරගෙන තියෙනවා. නෑ කිසිසේත්ම දේශපාලනය කිරීමක් කරේ නෑ. අපි එන්නත් කරන වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒ නිලධාරීන් හරහා තමයි සිදු කරන්නේ. නමුත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඒ වටපිට සකස් කර ගැනීම සඳහා ඊට කාඩ් එක බෙදන්න. එහෙම නැත්නම් මොන ලේන් එකද අපි තෝරගන්න ඕන ඒ ක්‍රමානුකූල පිළිවෙලක්ද කියන. ඒ සඳහා අපි ගම්මට්ටමේ ඉන්න දේශපාලන අධිකාරියත් අදහස් විමසීමක් කරා. ඔවුන්ගේ දායකත්වය ලබා ගත්තා. ඇයි අපි ඔවුන්ගේ දායකත්වය ලබා නොගන්නේ? මෙච්චර හොඳ යාන්ත්‍රණයක් තියෙද්දි මේ ගමේ මිනිස්සු ගැන හොඳට විස්තර දන්න කය ඉඳිද්දි ඇයි අපි එහෙම නොකරන්නේ? ඉතින් 100ක් කරද්දී එකක් දෙකක් පුද්ගල චරිත මත සමහර වෙලාවට අඩුපාඩු සිදු වෙච්ච. හැබැයි අර 90ටම අමතක කරලා අපි අර දෙක ගැන විතරයි කතා කරන්නේ. නමුත් ඒ පිරිසත් ප්‍රාදේශභා මන්ත්‍රීවරුත් අපිට ගොඩාක් උදව් කරා මේ වැඩේ ක්‍රමානුකූලව කරගන්න. ඒ විතරක් නෙමෙයි අපේ වෛද්‍යවරු අනිත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම. ඒ නිසා මම ඒකයි කිව්වේ. වැඩිහිටියන් සඳහා මේ ආකාරයෙන් එන්නත් කරන වැඩ පිළිවෙලක් අපි කරලා තිබුණේ නැහැ. එතකොට සති දෙකක් විතර ගියා මේකේ අඩුපාඩු හඳුනගෙන නිවැරදි කරන්න. දැන් මේක ලස්සනට අපි ඉස්සරහට යනවා. හොඳයි. අපි අද බිග් ෆෝකස් සංවාදයේ යෙදුනේ ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා සමගින් බොහොම කාර්යබහුල මොහොතක ඔබතුමා අපේ ආරාධනය පිළිගත්තේ. අද අපි බොහොම කාලීන මාතෘකාවක් වන නිසා විශේෂම ඊයේ දිනේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අපනයනය වැලැක්වීමට ගත් තීරණයත් එක්ක ඔබතුමා සම්බන්ධ කරගත්තේ දැන් අපි අර්බුදයකද ඉන්නේ කියන ප්‍රශ්නය ඔබතුමාට යොමු කරන්න. නමුත් ඔබතුමා කියන ආකාරයකට අපි අර්බුදයක නැහැ. මේ කටයුත්ත නියමිත පරිදි ඉදිරියට යන්නට අවශ්‍ය සැලසුම් ආණ්ඩුව සතු බව එතුමා සඳහන් කරන්නේ. අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් ඔබතුමා සම්බන්ධ කර ගැනීමෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. බෙහෙවින්ම ස්තුතියි. මම හිතන්නේ මේ සාකච්ඡාවෙන් පසුව කෙලින්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ කොවිඩ් මර්ධන සාකච්ඡාවකට සහභාගී වීමට තිබියදී අපේ ආරාධනාව පිළිගත්තේ. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. අදට අපි බිග් ෆෝකස් සංවාදයෙන් සමුගෙන යන්නට සූදානම් වෙ සිටින්නේ. හෙටත් අපි සුබුරුදු වේලාවට හමු වෙනවා. ඔබට සුබ දිනයක්.